ජේසු පිහිටයි කල්වාරියේ ආදරේ හොයන මේ අපි යන ලස්සන චතාරික ගමනේ අපි අද දෙවනි සතියට එකතු වෙනවා. සතියක් පුරාවට අලු බදාදා ඉඳන් පළවෙනි සතිය පුරාවට උන්වහන්සේ අපිව හරි ලස්සන තැන්වලට අරගෙන ආවා. අපේ ඇතුළාන්තය තුළ උන්වහන්සේ වෙත හැරෙන්නට උන්වහන්සේ විවිධාකාර පැතිකඩවල් අපේ ජීවිතේ අපිට නිර්මාණය කරලා අපේ ජීවිත අපිට විවෘත කරලා දුන්නා. අද දවසෙත් උන්වහන්සේ මේ ගෙනාපු ගමනේ මේ ගෙනාපු දවස් කිහිපේ පුරාවට අපිව එක තැනක නතර කරලා අපිට ආපසු හැරී බැලීමක් කරන්න අපි යොමු කරවනවා අද දවසේ කියවීම ඇතුලේ මාදර ප්‍රේමවන්තේනි. එහෙනම් චතාරිකේ දෙවන ඉරුදින අපි දේව වචනය සමග උන්වහන්සේ අපිව මේ ආපස්සට අරගෙන යන්නේ මොන වගේ දෙයකටද කියන දේ අපි හොයලා බලමු. අද දවසේ පළවෙනි කියවීම අපිට තියෙන්නේ උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ කොටස් කිහිපයක්. පළවෙනි වගන්තියේ සිට දෙවැනි වගන්තියට, 9 වෙනි වගන්තියේ සිට 13 වෙනි වගන්තියට සහ 15 වෙනි වගන්තියේ සිට 18 වෙනි වගන්තිය. මේ කතාව අපි කවුරුත් දන්න අපිට හුරු පුරුදු අපිට ගොඩක් ළඟ හිතවත් කතාවක්. ඒ තමයි ආබ්‍රහම්ට අවුරුදු 100ක් ගිහිල්ලා දෙවියන් වහන්සේ දෙන පොරොන්දුව. ඒ තමයි දරුවෙක් ලබා දෙන පොරොන්දුවට ඊසාක්ව ආබ්‍රහම්ට සාරට ලබා දෙනවා. මේ ලබා දුන්නයි පස්සේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගෙන් ඊසාක්ව පූජා කරන්නට කියලා ඉල්ලනවා. ඒ කතා පුවතේ කොටස් කිහිපයක් තමයි අද අපි මෙනෙහි කරන්න යන්නේ පළවෙනි කියවීම ඇතුලේ. අපි බලමු පළවෙනි දෙවෙනි වගන්ති. ඉනික් බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද ස්වාමිනී මම මෙහිය කියා උත්තර දුනි. මේ පළවෙනි වගන්තිය හරි විශේෂ වගන්තියක් මෙතන තියෙන වචනත් එක්ක. දෙවියන් වහන්සේට අවශ්‍ය වෙනවා ආබ්‍රහම් තුමාව පරීක්ෂා කරන්න. ආබ්‍රහම් තුමාව උන්වහන්සේ මුලින්ම කැඳවන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ විදිහට පළවෙනි වතාවට උන්වහන්සේව හඳුන්වලා දීලා ආබ්‍රහම්ට කියනවා මේ ඉන්න ප්‍රදේශයෙන් ඉන්න දේශයෙන් වෙනත් දේශයකට යන්න කියලා. එතකොට ආබ්‍රහම් යන්නේ කොතනටද කියලා දන්නේ නැහැ. හිටපු තැන හැම දෙයක්ම දන්නවා. හිටපු තැන ජීවිතේ ගොඩනගාගෙන තිබුණේ අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 75ක් වෙනකම්. හැම දෙයක්ම ගොඩනගාගෙන තිබ්බා. දැන් දෙවියන් වහන්සේ කියනවා මේ ගොඩනගාගත්ත හැම දෙයක්ම අතහැරලා මා පෙන්වන දේශයට යන්න. ආබ්‍රහම් කිසිම කතාබතක් නැහැ. දෙවියන් වහන්සේ ඉල්ලන දේ ආබ්‍රහම් විශ්වාසවන්තව කරනවා. ඒ හැම දෙයක්ම දාලා දෙවියන් වහන්සේ පෙන්වන දේශයට ගිහිල්ලා පදිංචි වෙනවා. එතනිත් අපි දකිනවා ආබ්‍රහම් ලොත් වරගෙන ඇවිල්ලා මොන ප්‍රදේශයේද බාර ගන්න ඕන කියලා කියනවා. ලොත් හොඳම ප්‍රදේශය තනකොළ තියෙන සාරවත් ප්‍රදේශය බාර ගන්නවා. ආබ්‍රහම් එතනත් ඉඩ දෙනවා. එතකොට මේ විදිහට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව පරීක්ෂා කළා. උන්වහන්සේ කියන පොරොන්දුව මම දරුවෙක් ලබා දෙනවා කියලා අවුරුදු ගණනාවක් උන්වහන්සේ නිහඬව ඉන්නවා. නිශ්ශබ්දව ඉන්නවා. ඒත් ආබ්‍රහම් ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඉන්නවා. ඉතින් දෙවියන් වහන්සේ මේ ආබ්‍රහම්ව විටින් විට පරීක්ෂා කරනවා. දැන් මේ මොහොතේ පරීක්ෂා කරන්නේ ආබ්‍රහම් සතුටින් ඉන්න මොහොතක් දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව ඉෂ්ට වෙලා කියලා අදහාගෙන හිටපු මොහොතක දෙවියන් වහන්සේට පරීක්ෂා කරන්න ඕන. මාතර ප්‍රේමවන්තේනි. දෙවියන් වහන්සේට ඔබව මාව පරීක්ෂා කරන්නට අවශ්‍ය වෙන්නේ ඔබේ මගේ ජීවිතය අපි ඇදහිල්ලෙන් විශ්වාසයෙන් හැම දෙයක්ම ලස්සන්ට යන ගමන ඇතුලේ. අපිට කිසිම දෙයක් නැතුව අපිට කිසිම සතුටක් නැතුව කිසිම සැප සම්පතක් නැතුව ඉන්න මොහොතක ඉන්න වපසරියක අපිව පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ. අපිට අපි ආස කරන දේවල් තියෙනකොට අපි ආස කරන අයත් එක්ක අපි ගැවසෙනකොට අපේ සිතුම් පැතුම් මේ විදිහට වේගන යන්නකොට උන්වහන්සේ පරීක්ෂා කරනවා. ජොබ්ගේ ජීවිතේත් ඒ දේ සිද්ධ වුණේ. හැම දෙයක්ම ලස්සනට පිළිවෙලට සිද්ධ වුණා. හැම වස්තුවක්ම තිබ්බා. හැම දෙයක්ම හිතන විදිහට හරි විදිහට වේගන යනවා.
එතකොට උන්වහන්සේ බලනවා මේ හැම දෙයක්ම ලෞකික දේවල් මගේ ජීවිතයට ඇලිලා ගැලිලා මම අයිති කරගෙන ඉන්නකොට, එතනින් මාව ගලවන්න හදනකොට, එතනින් මාව දුරස්තර කරන්න හදනකොට, මම එතනට ගොඩාක් ඇලිලා ගැලිලා ඉන්නකොට උන්වහන්සේ පුංචි තට්ටුවක් දීලා පුංචි කෙනිත්තීමක් කරලා ඇල්පෙනිත්තින් වගේ චුට්ටක් කනලා බලනවා මෙයා මොකද කරන්නේ. උන්වහන්සේට ඒ දේ තමයි අවශ්‍ය වුණේ මාදර ප්‍රේමවන්තයනි. එතකොට උන්වහන්සේ කියනකොට ආබ්‍රහම් කියලා ලස්සන උත්තරයක්. මම මෙහිය කියා උත්තර දුනි. මම මෙහිය. මතකද ආදම් ඒව පළවෙනි පාපය කරලා නග්නයි කියලා දැනගෙන හැංගුණාන් පස්සේ දෙවියන් වහන්සේ ඇවිල්ලා අහනවා නුඹලා කොහෙද කියලා. කයින් ආබෙල් පළවෙනි මිනිමරුවෙන් පස්සේ දෙවියන් වහන්සේ අහනවා නුඹේ සහෝදරයා කොහෙද කියලා. මේ කිසිම කෙනෙක්ට මම මෙතනයි කියලා උත්තර දෙන්න බැරි වුණා. ඇයි ඒ? දෙවියන් වහන්සේගේ වචනයට පිටුපාලා හිටපු නිසා. නමුත් ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙච්ච කෙනෙක්. ඒ කීකරු කම ඇතුලේ ආබ්‍රහම්ට කියන්න හිතේ හයිය තියෙනවා මම මෙතනයි ඉන්නේ. මම මෙතනයි ඉන්නේ. අපි කීකරු වෙන තැන මාදර ප්‍රේමවන්තයනි අපිට උන්වහන්සේ ඉදිරියේහි අපේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන්. අපි කීකරු වෙන තැන අපිට ඕනම තැනක කෙලින් හිට ගන්නට පුළුවන්. කිසිම හොරයක් නැහැ. කිසිම දෙගඩියාවක් නැහැ. ඩබල් ගේම් නැහැ. අපිට කිසිම ගැටලුවක් නැතුව හිටගත්ත හැකි මාදර ප්‍රේමවන්තයනි. ඒ විදිහටත් ආබ්‍රහම් කියනවා මම මෙහි කියලා. දැන් දෙවෙනි වගන්තියේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගෙන් ඉල්ලන දේ කියනවා. එවිට උන්වහන්සේ නුඹ දැන් නුඹේ පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා වන ඊසාක්ගෙන මොරියා දේශයට යන්න. එහි ගොස් මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්න යයි වදාළසේක. දැන් තමයි ආබ්‍රහම්ගේ හදවත බිඳින තැන. දෙවියන් වහන්සේට කීකරුව පක්ෂව ඉඳලා මම මෙතන කියලා බය නැතුව කෙලින් ඉඳගෙන කිව්වයින් පස්සේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කඩනවා. දැන් යන්න. නුඹේ ප්‍රේම කරන පුතාව, එකම පුතාව හරි ලස්සනට උන්වහන්සේ මේ වචන අරගෙන දෙනවා. නුඹේ එකම පුත්‍රයා. නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා. ආබ්‍රහම්ට දරුවෝ 10ක් හිටියේ නෑ. එක දරුවයි ඒ දරුවට තමයි ආබ්‍රහම් තුමා ප්‍රේම කරේ. ආකාශයේ තරු වගේ පොළවේ වැලි වගේ මේ ආබ්‍රහම් තුමාගේ පරපුර වැඩි කරනවා කියපු දෙවියන් වහන්සේ දුන්නු එකම කෙනාව උන්වහන්සේ දවනයාග පූජාවකට ඉල්ලනවා. මොන වගේ හිත ඇතුලේ අරගලයක ආබ්‍රහම් තුමා යන්නට ඇද්ද? හැබැයි පළවෙනි පාරට දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙලා ආබ්‍රහම්ට කියනකොට යන්න මං පෙන්වන දේශයට කියලා කිසිම කතාවක් බතාවක් ඇහුවේ නැහැ. මේ මොහොතෙත් එහෙමයි. කිසිම දෙයක් ආබ්‍රහම් තුමා අහන්නේ නැහැ. ඇයි මේ විදියට කරන්නේ? ඇයි මට බලාපොරොත්තු දීලා මගෙන් බලාපොරොත්තු නැති කරන්නේ? ඇයි මේ විදියට හැමතිස්සෙම මාව අමාරුවට දාන්නේ? ඇයි මගේ හිත බෙදින්නේ හැමතිස්සෙම? ආබ්‍රහම් තුමයි කිසිම දෙයක් අහන්නේ නැහැ මාදර ප්‍රේමවන්තයනි. දෙවියන් වහන්සේ කියපු දේ ආබ්‍රහම් තුමා බාර ගන්නවා කරන්න. බාර ගන්නවා. එතකොට ආබ්‍රහම් තුමා මේ හැම දෙයක්ම බාරගෙන මොරියා කන්දට යනවා සූදානමකින්. මේ තමයි දෙවියන් වහන්සේ කරන පරීක්ෂාවට. ආබ්‍රහම් ඒ පරීක්ෂාවට මුහුණ දෙන හැටි. ගැටෙන්න යන්නේ නැහැ. උන්වහන්සේත් එක්ක ඇයි කියලා අහන්නට යන්නේ නැහැ. ඇයි ඒ කරන්නේ එහෙම? මොකද ආබ්‍රහම් තුමා දන්නවා. වයසට ගිහිල්ලා අවුරුදු 100දී මට දරුවෙක් උන්වහන්සේට දෙන්න පුළුවන් නම්, උන්වහන්සේ මේ දරුවව ඉල්ලනවා නම්, උන්වහන්සේම කියනවා නම් අහසේ තරු වගේ පොළවේ වැලි වගේ මගේ පරපුර වැඩි කරනවා කියලා උන්වහන්සේ මේ හැම දෙයකටම පිළියම් කරාවේ. අවුරුදු 100දී මට දරුවා දෙන්නත්, ඊට පස්සේ මගෙන් දරුවා ඉල්ලන්නත් උන්වහන්සේට හේතුවක් තියෙනවා. උන්වහන්සේට හේතුවක් තියෙනවා. මට තියෙන්නේ උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්න විතරයි. මාතර ප්‍රේමවන්තයනි, අපේ හිත් බිඳෙන තැන අපිට මාරුම දේ තමයි කීකරුකම. කීකරු වෙන්න අපිට අමාරුයි.
අපිට තියලා අපෙන් නැති වෙන දේ, අපි ළඟ ඉඳලා අපෙන් ඈත් වෙලා යන කෙනා, මේ හැම දෙයක්ම වෙනකොට අපේ ජීවිතවල ස්වාමින් වහන්සේට කීකරු වෙන්න අපිට අමාරුයි. හැබැයි අපි ආස කරන දේ අපි ළඟ තියෙනකොට, අපි ආදරය කරන අය අපි ළඟ තියලා තියෙනකොට උන්වහන්සේට කීකරු වෙන්න ලේසියි. එතකොට ඕන දෙයක් කරනවා. හැබැයි බිඳෙනකොට එතන තමයි කීකරුකම අමාරු මාදර ප්‍රේමවන්තේනි. එතනයි අමාරු. හැබැයි ආබ්‍රහම්තුමා එතනටයි උත්තර දෙන්නේ කීකරුකම ඇතුලේ. කීකරුකම ඇතුලේ බලන්න, එතනට උත්තර දෙනකොට ආබ්‍රහම්තුමා කීකරුකම ඇතුලේ මොකද්ද ජීවිතයට වෙන්නට යන්නේ කියලා මාදර ප්‍රේමවන්තේනි. මම කෙලින්ම ලබා ගන්නවා මෙනෙහි කරන්නට 12 වෙනි වගන්තිය. අපි මේ දන්න කතා පුවතේ ආබ්‍රහම්තුමා සෑයක් මත මේ දරුවව තියලා දැන් ඔප්පු කරන්නට සූදානම් වෙලා ඉන්නකොට දූතයා ආබ්‍රහම්තුමාට මෙහෙම කියනවා 12 වෙනි වගන්තිය. එවිට දූතයා ළමයාට අත නොගසන්න. ඔහුට කිසි අනතුරක් නොකරන්න. ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා පූජා කිරීමට තරම් ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ යයි පැවසීය. හරි ලස්සන වගන්තියක්, හරි ලස්සන වචනයක් උන්වහන්සේ කියනවා. ඔබේ එකම පුත්‍රයා පූජා කිරීමට තරම් ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව. ආබ්‍රහම්තුමා හිත බිඳින තැනත්, හිත කඩන තැනත් කීකරුණේ කොහොමද? ආබ්‍රහම්තුමාට තිබ්බ දේව ගරුබිය. දේව ගරුබිය. ඒ කියන්නේ මම මේක කරේ නැත්තම් දෙවියන් වහන්සේ මට මොනා කරයිද දන්නේ නැහැ කියන බය නෙමෙයි. දෙවියන් වහන්සේට කීකරු කම තුල එන අපේ පක්ෂපාතිත්වය. දේව ගරුබිය. මේ දේව ගරුබිය ඇතුලේ හරි ලස්සන දෙයක් හැංගිලා තියෙනවා මාතර ප්‍රේමවන්තින්. ඒ තමයි උන්වහන්සේ හැමදේම දන්නවා. උන්වහන්සේ හැමදේම දකිනවා. ඒ නිසා මට තියෙන්නේ වචනයට කීකරු වෙලා උන්වහන්සේ ඉල්ලන දේ කරන්නට විතරයි කියන දේ ආබ්‍රහම් දැනගෙන හිටියා. ඒකයි දේව ගරුබිය කියන්නේ මාදර ප්‍රේමවන්තිනි. මේ බය නිසා දෙවියන් වහන්සේට බය නිසා දෙවියන් වහන්සේ මහා නපුරු අපි වැරැද්දක් කළොත් දඬුවම් කරන පිටිපස්සෙන් එල්ලවගෙන ඇවිල්ලා අපිට ගහන කෙනෙක් කියලා හිතාගෙන නෑ. මම සල්ලි දැම්මේ නැත්තම් කැටේට මට මේ සුමානේ හරියන්නේ නෑ. මම ලිව්වේ නැත්තම් පල්ලිය මංගල ලිස් එකට මට හරියන්නේ නෑ. මම ගන්න පඩියෙන් 10න් කොටස දුන්නේ නැත්තම් මට හරියන්නේ නෑ. මේ බය, මේ තමයි මට තියෙන බය. මේ බය නිසා තමයි දැන් මම දේවල් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම නැතුව කීකරුකම පක්ෂපාතකම නිසා නෙමෙයි. ආබ්‍රහම්තුමා මේ දේවගරුබිය ඇති වුණේ මේ පක්ෂපාතකම නිසා. එතකොට දේව ගරුබිය කියන්නේ මාදර ප්‍රේමවන්තේනි. උන්වහන්සේ හැම දෙයක්ම දකිනවා. උන්වහන්සේ හැම දෙයක්ම දන්නවා. ඒ නිසා උන්වහන්සේගේ වචනයට මම කීකරු වෙනවා. බිඳින තැනත් මම කීකරු වෙනවා. කඩන තැනත් මම කීකරු වෙනවා. මගෙන් ගන්න හදන තැනත් මම කීකරු වෙනවා. අරගල කරන්නේ නැහැ. හර්තාල් කරන්නේ නැහැ. පෙළපාලි යන්නේ නැහැ. උපවාස කරන්නේ නැහැ. එකට එක කරන්නේ නැහැ. මේ තමයි දේවගරුබිය. දේවගරුබිය. ඒක නෝන්ජල් කමක්වත්, ඒක කොන්ද පණ නැති කමක්වත්, ඒක බය අඩු ගතියක්වත් නෙමෙයි. ඒ තමයි දෙවියන් වහන්සේ ළඟ මගේ පක්ෂපාතිත්වය. දෙවියන් වහන්සේ ළඟ මගේ පක්ෂපාතිත්වය. ඒක තමයි ආබ්‍රහම්තුමාගේ තිබුණේ මාදර ප්‍රේමවන්තේනි. අන්න ඒ නිසා උන්වහන්සේ මොකද දැන් ආබ්‍රහම්තුමාගේ ජීවිතයට කරන්නේ? 15 වෙනි වගන්තිය ඉඳන් අපිට ලස්සනට කියන මොකද කරන්න කියලා. 17 වෙනි වගන්තිය අපි බලමු. මම බොහෝ සෙයින් ඔබට ආශිර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකාමෙන්ද වෙරළේ වැලිමෙන්ද බහුල වනසේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝය. මේ තමයි උන්වහන්සේට කීකරු වෙන තැන, දේව ගරුබිය ඇති වෙන තැන උන්වහන්සේ අපේ ජීවිතවලට කරන්න යන දේ. මම බොහෝ සෙයින් ඔබට ආශිර්වාද කරමි. පක්ෂපාතිත්වයේ ඇතුලේ උන්වහන්සේ දෙන තෑග්ග, මම බොහෝ සෙයින් ඔබව ආශිර්වාද කරමි. එක දරුවගෙන් මම මේ පරම්පරාව මහත් කරනවා. එක දරුවගෙන්
එතකොට උන්වහන්සේට වැදගත් වෙන්නේ නැහැ මල් ළඟ කොච්චර තියෙනවද, මම කොච්චර තියෙන කෙනෙක්ද, මට කොච්චර විශාල ඉඩමක් තියෙනවද, මට කොච්චර වගාවක් තියෙනවද. උන්වහන්සේට අදාළ වෙන්නේ නැහැ. උන්වහන්සේ තියෙන දෙයින් මහත් දේ කරන දෙවියන් වහන්සේ කෙනෙක්. ඒ නිසා එක දරුවගෙන් උන්වහන්සේ මුළු පරම්පරාවම වැඩි කරන්න ගත් අමාදර ප්‍රේමවන්තේනි. ඒ දේව ගරුබිය පක්ෂපාත කම නිසා ආබ්‍රහම්තුමාගේ ජීවිතයට ලැබුණු වරප්‍රසාදය ආබ්‍රහම්තුමා ළඟ හිටපු එකම දේ, හොඳම දේ ඊසාක්ව පූජා කරන්නට, ත්‍යාග කරන්නට, ඔප්පු කරන්නට දෙවියන් වහන්සේට ඒ කීකරුකම ඇතුලේ වැඩ කරා මාදර ප්‍රේමවන්තේනි. ඒ විදිහට ආබ්‍රහම්තුමාගේ මේ දේව ගරුබිය ඇතුලේ උන්වහන්සේ කොහොමද අපේ ජීවිත වරප්‍රසාද දෙන්නේ කියන දේ අපිට පැහැදිලි කරලා අද දවසේ දෙවෙනි කියවීම රෝමවරුන්ගේ ලිපියේ 8 වෙනි පරිච්ඡේදයේ 31 වගන්තිය ඉඳන් 34 වෙනි වගන්තියට, 31 වගන්තියේ සිට 34 වෙනි වගන්තියට හරිම ලස්සන වගන්ති කිහිපයක්. ඒ වගන්ති ඇතුලේ මම 32 වෙනි වගන්තිය අද දවසේ මෙනෙහි කිරීමට එකතු කර ගන්නවා. මේ කාල වේලාවත් එක්ක තියෙන ඒ සීමා භව නිසා 32 වන වගන්තිය අද කියනවා, උන්වහන්සේ තමන්ගේම පුත්‍රයාණන් වුවද ඉතිරි කර නොගෙන අප හැම උදෙසා පරිත්‍යාග කළසේක. එසේනම් ඒ දීමනාව සමග උන්වහන්සේ අන් හැම දෙයක්ම අපට නොමසුරුව නොදෙනසේක්ද. බලන්න පවුලතුමා කියන දේ, දෙවියන් වහන්සේ පුත්‍රයාණනුද ඉතිරි කරගන්නේ නැතුව අප සැම වෙනුවෙන් පරිත්‍යාග කළා. මේ උන්වහන්සේ කරන්නේ මොකද්ද? උන්වහන්සේ ළඟ ඉන්න වටිනාම උතුම්ම උන්වහන්සේ ආදරය කරපු එකම පුතා ආබ්‍රහම්තුමා වගේ. ආබ්‍රහම්තුමා ප්‍රේම කරපු එකම පුතා ඊසාක්. දෙවියන් වහන්සේටත් ප්‍රේම කරන්න හිටපු එකම පුතා ක්‍රිස්තුස් වහන්සේ. අප සැම උදෙසා පරිත්‍යාග කරා නම්, උන්වහන්සේම කරා නම් අන් හැම දෙයක්ම අපිට නොමසුරුව දෙන්නේ නැතුව ඉන්නවද? උන්වහන්සේ අපේ පක්ෂපාතකම අපිව පරීක්ෂාවට පත් කරලා බලන්න හදනකොට අපි හැමතිස්සෙම අඳෝනාවෙන් ඉන්නේ. අපි හැමතිස්සෙම අමාරුකමකින් ඉන්නේ. මේක නෑ මට, මේක ගත්ත මගෙන් මොන සාධාරණත්වයක්ද මේ? දෙවියන් වහන්සේ සාධාරණද? දෙවියන් වහන්සේ කාරුණිකද? මොන ආදරයක්ද මට තියෙන්නේ? අපි ප්‍රශ්න කිරීම වලට යනවා. අපිට අමතක වෙනවා මෙන්න මේ කාරණාව. උන්වහන්සේ හොඳම දේ මේ මුළු ලෝකය වෙනුවෙන් දුන්නා නම් මටත් උන්වහන්සේ හොඳම දේ දෙන්න නැතුව ඉන්නවද? උන්වහන්සේ දෙනවා. සමහරක් වෙලාවට මම මුළු සිතින්ම මම හිතාගෙන ඉන්න ඒ කෙනා මට ගැලපෙයි කියලා මම ආදරය කරනවා. හැබැයි මගෙන් වෙන් වෙනවා. එතකොට මම ප්‍රශ්න කරනවානේ, ඇයි උන්වහන්සේ එහෙම කරන්නේ? ඇයි මට ගැලපෙනම කෙනා මගෙන් නැති කරේ? මතක තියාගන්න, අන් හැම දෙයක්ම අපට උන්වහන්සේ නොමසුරුව දෙනවා. එතකොට උන්වහන්සේ මේ බිඳින හැම තැනකම, පරිත්‍යාගයන් ඉල්ලන හැම තැනකම උන්වහන්සේ ඒ හැම දෙයක්ම කරන්නේ දෙයක් වෙනුවෙන් මාදර ප්‍රේමවන්තේනි. ඒ නිසයි හරි ලස්සන්ට 34 වෙනි වගන්තියේ කියන්නේ, අප උදෙසා මැරුණේත් අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේය. දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නෙත් උන්වහන්සේය. එකම පුතා, ජීවිත පරිත්‍යාග කරපු එකම පුතා අප වෙනුවෙනුත් තවමත් මැදහත් වෙනවා මාදර ප්‍රේමවන්තේනි. ඒ තමයි පවුලතුමාගේ අත්දැකීම. එහෙනම් මේ අත්දැකීමත් අරගෙන අපි අද සුවිශේෂයට අවධානය යොමු කරමු. ශිදුව මාර්ක්තුමාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා, 9 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා අපි මේ හැමෝම දන්න තවත් කතාවක්. ඒ තමයි ජේසුස් වහන්සේගේ අන්‍ය රූප විලාස වීම, තාබෝර් කන්දේ සිද්ධ වෙච්ච අන්‍ය රූප විලාස වීම. මේ කතා පුවත අපි දන්නවා. ඒ නිසා මම වාක්‍යෙන් වාක්‍ය
මේ කතාපුවතේ මේ වචන මම අරගන්නට යන්නේ නෑ සාරංශයක් විදිහට. අපි දන්න කතාපුවත ඇතුලේ අපි පණිවිඩය අරගන්නට උත්සාහ කරමු. එතකොට උන්වහන්සේ මේ තාබෝර් කන්දට නගින්නේ උන්වහන්සේ දන්නවා මේ කන්දේ වෙන්න යන දේ. හැබැයි උන්වහන්සේත් එක්ක ඉන්න උන්වහන්සේ අරගෙන යන පේදුරු ජාකොබ් ජෝම් දන්නේ නෑ මේ කන්ද මුදුනට උන්වහන්සේ අපිව අරගෙන යන්නේ ඇයි කියලා. හැබැයි ජේසු දන්නවා. මොකටද මේ යන්නේ? මිහිපිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් දවල දීප්තියකින් උන්වහන්සේගේ වස්ත්‍ර බැබලිනි. අන්‍ය රූප විලාශ වීම. උන්වහන්සේ වූ නිද්‍රියෙහි අන්වෙසක් වූසේක. මේ මොකද්ද වෙන්නේ? දෙවෙනි කියවීමේ පවුලුතුමා අපිට කිව්වා දෙවියන් වහන්සේ එකම පුතාව අප උදෙසා පරිත්‍යාග කළා. කොහොමද පරිත්‍යාග කළේ? උන්වහන්සේ පරිත්‍යාග කළේ මාදර ප්‍රේමවන්තේනි අපේ මේ මනුස්ස හැම පොරවගෙන මිනිස්සෙක් විදිහට තමයි උන්වහන්සේ පරිත්‍යාග කළේ. දේවත්වයේ අරගෙන ආපු දෙවි කෙනෙක් විදිහට හැමෝගෙන්ම ඈත් වෙලා මේ උඩක ඉන්න කෙනෙක් විදිහට නෙමෙයි. උන්වහන්සේ පරිත්‍යාගය කළේ අපිටම සමාන කෙනෙක් විදිහට. එතකොට මේ තාබෝර් කන්දෙදි උන්වහන්සේ පෙන්නනවා උන්වහන්සේගේ සැඟවිලා තියෙන උන්වහන්සේගේ නියම ස්වභාවය. දේවත්වය. උන්වහන්සේ ඉපදුණු වෙලාවේ ඉඳන් උන්වහන්සේ ගොල්ගොතාවේ මැරෙනකන් හැම කෙනෙක්ම දැක්කේ උන්වහන්සේගේ මනුෂ්‍යත්වය. ප්‍රාතිහාර්ය ඇතුළෙත් මිනිසෙක් විදිහටනේ උන්වහන්සේව දැක්කේ. ඒකයි මිනිස්සු ප්‍රශ්න කරේ. මේ වඩුවගේ පුතා නේද? මේ මරියගේ පුතා නේද? මේ සහෝදර සහෝදරියෝ අපි අතර ඉන්නව නේද කියලා ප්‍රශ්න කළේ. මේ හැමෝම දැක්කේ මිනිසෙක් විදිහට ජේසුව. මිනිසෙක් විදිහට තමයි පිළිගත්තේ. දේවත් වෙන්නේ මේ පිළිගත්තේ. දැන් ජේසු මෙතන උන්වහන්සේගේ දේවත්වය මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිසෙක් විදිහට ජීවත් වුණු අවුරුදු 33 උන්වහන්සේගේ දේවත්වය උන්වහන්සේ ලෝකයට පෙන්නපු පේදුරුට ජුවාම්ට ජාකොබ්ට පෙන්නපු එකම වෙලාව මෙතන. දේවත්ව උන්වහන්සේ පෙන්නනවා. ඒ දේවත්වයට සාක්ෂි දරන්න තමයි අපි දන්නවා උන්වහන්සේගේ දෙපැත්තට එනවා මෝසෙස් සහ එලියා. මෝසෙස් ව්‍යවස්ථාවලිය නියෝජනය කරනවා. එලියා දිවසාවලිය නියෝජනය කරනවා. ජේසු කියනවා මම මේ ලෝකෙට ආවේ ව්‍යවස්ථාවලිය සහ දිවසාවලිය සම්පූර්ණ කිරීමටයි. එතකොට මෝසෙස් එලියා ඒ ව්‍යවස්ථාවලිය දිවසාවලිය සම්පූර්ණ කරමින් මේක කරන්නේ ජේසු කියන දේ පැහැදිලි කරනවා. කොහොමද ඒක කරන්නේ? අපිට මාක්තුමාගේ සුභාරංචිය නෙමෙයි. ශුද්ධ ලූක්තුමාගේ සුභාරංචියේ අපිට කියනවා මෝසෙස් සහ එලියා ඇවිල්ලා මොනවාද කතා කළේ කියලා. කතා කළේ වෙන කිසිම දෙයක් නෙමෙයි. උන්වහන්සේ කරන්න යන ජීවිත පූජාවයි ඒ දෙන්න කතා කළේ. එහෙනම් පැහැදිලි ජේසු ව්‍යවස්ථාවලියයි දිවසාවලියයි සම්පූර්ණ කරන්නේ කොහොමද? ජීවිත පූජාවෙන්. උන්වහන්සේගේ දේවත්වය උන්වහන්සේට තිබ්බ හොඳම දේ, උන්වහන්සේට තිබ්බ වටිනාම දේ, උන්වහන්සේට තිබ්බ උසස්ම දේ උන්වහන්සේ ත්‍යාග කරනවා. ඒ ත්‍යාග කිරීම ගැන තමයි මෝසෙස් එලියා ජේසුත් එක්ක කතා කරන්නේ. බලන්න මාදර ප්‍රේමවන්තේනි, ආබ්‍රහම්තුමා හොඳම දේ දෙන්න ගියා. දෙවියන් වහන්සේ එකම ප්‍රේම කරපු පුතාව දුන්නා. ජේසු උන්වහන්සේ ළඟ තිබ්බ හැංගිලා තිබ්බ ඒ දේවත්වය මනුෂ්‍යත්වයේ වෙනුවෙන් පූජා කරනවා. මාදර ප්‍රේමවන්තේනි, මේ හැම කෙනෙක්ම පූජා කළේ දුන්නේ හොඳම දේ, වටිනාම දේ, තමන් ළඟ තියෙන ප්‍රබලතම දේ. ඒ ප්‍රබලතම කම දෙවියන් වහන්සේ ඉල්ලනකොට ආබ්‍රහම්ගෙන්, ජේසු පුතාගෙන්, තමගේ පුත්‍රයාගෙනුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඔබේ ප්‍රබලකම මට පවරලා දෙන්න. ඔබේ මගේ ප්‍රබලකම උන්වහන්සේ සමහරක් වෙලාවට පවර ගන්නවා. ඒ මොකද? පවුලුතුමා කියනවනේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුණාට උන්වහන්සේත් දුක් විඳීමෙන් කීකරුකම ඉගෙන ගත්සේක. උන්වහන්සේ මේ ප්‍රබලකම ඔබේ මගේ සමහරක් වෙලාවට පවරගන්නේ ඔබව මාව කීකරු කරන්න, ඔබේ මගේ ජීවිත තුළ දේව ගරුබිය ඇති කරවන්න. ඒ මොකද සමහරක් වෙලාවට මේ ප්‍රබලකම, මගේ ආසකම, මම කැමතිම තැනත් එක්ක
මම මාවම ගොඩනගාගෙන මගේම රාජ්‍යයක් හදාගෙන යනවා දන්නේම නැතුව. හැබැයි රාජ්‍ය හදන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියන්නේ මමයි අහසේ තරු වගේ පොළවේ වැල් වගේ පරපුර වැඩි කරන්නේ. ජේසුට කියන්නේ දෙවියන් වහන්සේ මමයි මගේ සභාව ගොඩනගන්නේ. ඒ දේ කරන්නේ ඔබගෙන් මම පූජාවක් ඉල්ලනවා. ඔබගෙන් මම පූජාවක් බලාපොරොත්තු වෙනවා. ඔබගේ මම කීකරුකම බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ගොඩනගන්නට. ඒකනේ පේදුරු කියන්නේ ගුරු දේවයනි අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප 3ක් හදන්නම්. එකක් ඔබට, එකක් එලියට, එකක් මෝසෙස්ට. මොනතරම් වාසනාවක්ද මේක. හැබැයි ඒ තුන්දෙනා දන්නේ නැහැ, දැනගෙන හිටියේ නැහැ ජේසු මොනවාද මෙතන කතා කළේ. ජේසු මොකටද මෙතනට ආවේ? උන්වහන්සේගේ ජීවිත පූජාව දේවත්වය අතහැරලා මිනිසෙක් විදිහට ඔප්පු කරන්න ඕන කියන දේ මෝසෙස් සහ එලියා මෙතනදී උන්වහන්සේට සනාථ කරනවා. උන්වහන්සේ මේක දැනගෙනයි මෙතනට එන්නේ. මේ 9 වෙනි පරිච්ඡේදයේ මේ රූප විපර්යාසයට එන්න කලින් අපිට 8 වෙනි පරිච්ඡේදයේ 31 වන වගන්ති ඉඳන් උන්වහන්සේ කියන උන්වහන්සේගේ මරණය, දුක් විඳීම, පුනර්ජීවනය ගැන මිනිසුන්ට කියනවා, ගෝලයන්ට කියනවා උන්වහන්සේ. දුක් වේදනා විඳින්නට වෙනවා මනුෂ්‍ය පුත්‍රයන්ට කියලා. උන්වහන්සේ දේ කියලා තමයි මෙතනට එන්නේ. තාබෝර් කන්දට නගින්නේ. ඒක මහා වේදනාවක්. ඒක මහා අමාරුකමක්. ඒකනේ උන්වහන්සේ මේ ගෝලියෝ 3 දෙනාම අරගෙන යන්නේ ගෙත්සමනියට. දේවත්වයේ දැකපු ගෝලියෝ ටික ගෙත්සමනියේ දකින්නේ මොකද්ද? ජේසුගේ මනුෂ්‍යත්වය. ජේසු මිනිසෙක් විදියට කොච්චර අරගල කරනවද කියන දේ. ගෙත්සමනියේ දකින්නේ දෙයයි. මාතර ප්‍රේමවන්තේනි. බලන්න මේ හැම දෙයක්ම කොතරම් ලස්සනට එකින් එකට ගැලපෙනවද? ඔබේ මගේ ජීවිතේට මාතර ප්‍රේමවන්තේනි කීකරුකම ඇතුලේ දේව ගරුබය ඇති කරවන්න. ඒ නිසා මතක තියාගන්න. අපි හැමතිස්සෙම මතක තියාගන්නට ඕන දෙයක් තමයි අපේ ප්‍රබලකම්, අපි ආස කරන දේවල්, අපි කැමති දේවල්, අපේ වටිනම දේවල්, අපි අයිති කරගෙන බදාගෙන ඉන්න දේවල් උන්වහන්සේ ඒකෙන් තමයි මගේ ප්‍රබලත්වය මැනෙන්නේ. ඒකෙන් තමයි මම හිතනවා මගේ ප්‍රබලත්වය තව අනිත් අයට පේන්න පටන් ගන්න කියලා. උන්වහන්සේ කිල්ලනවා. උන්වහන්සේක පවර ගන්නවා. ජේසු හිතුවා ජේසුගේ ප්‍රබලත්වය මේ හැම දෙයක්ම මැනෙන්න ගන්නේ, මේ හැම දෙයක්ම දිස් වෙන්න ගන්නේ මේ ප්‍රාතිහාර්ය මේ දේශනා තුල කියලා. හැබැයි මෝසෙස් එලියා කියනවා නෑ. ඔබේ ප්‍රබලත්වය දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්නේ කුරුස ගහේ මිනිසෙක් විදිහට ඔබ එල්ලෙන තැන, ඔබ ජීවිතය පූජා කරන තැන. මාතර ප්‍රේමවන්තේනි, එහෙනම් ඔබේ මගේ ජීවිතයේ රාජ්‍ය ගොඩනගෙන්නේ ඔබ මම කොච්චර පක්ෂපාතී වෙන්න පුළුවන්ද ඔබට මට දෙවියන් වහන්සේගේ වචනයට, දෙවියන් වහන්සේගේ පරීක්ෂාවට, උන්වහන්සේ ඉල්ලන ඔනේ පරිත්‍යාගයට, උන්වහන්සේ මගින් ඉල්ලන පවරා දීමට, පවර ගන්නට උන්වහන්සේ හදන දෙයට මම කොච්චර පක්ෂපාතකමින් කීකරු වෙන්න උත්සාහ කරනවද? අරගල නෙමෙයි, කීකරු වෙන්න උත්සාහ කරනවද? නිහඬ කීකරුකම ඇතුලේ දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතේ ඒ ප්‍රබලකම පවර ගත්තත්, ඒ ප්‍රබලකම උන්වහන්සේ අයිති කර ගත්තත්, මම හිතන්නේ නැති දෙයකින් එක දරුවෙක්ගෙන් පරපුරක් හැදුවා. කුරුසේ ජීවිත පූජාවෙන් මිනිසෙක් විදිහට, නින්දිතෙක් විදිහට ජීවිතේ පූජා කරලා අද ලෝකේ බලවත්ම සභාව ජේසුගේ කතෝලික සභාව කරලා තියෙනවා. ඒ තමයි උන්වහන්සේ ප්‍රබල වෙන විදිහ. උන්වහන්සේ ප්‍රබල වෙන විදිහ. ඒකයි පවුලුතුමා කියන්නේ මගේ දුබලකමේදී ඔබ වහන්සේගේ ප්‍රබලකම දිස්වේ. ඔබ වහන්සේගේ ප්‍රබලකම දිස්වේ. මගේ ප්‍රබලකම උන්වහන්සේගේ දුබලකමටත් වඩා උන්වහන්සේට දුබලකමක් නැහැ. මගේ ප්‍රබලකම උන්වහන්සේ ඉස්සරහා අංශු මාත්‍රයක්. ඒ අංශු මාත්‍රයට අපි දේවගරුබිය ඇතුලේ උන්වහන්සේට පවරලා දෙන්න උත්සාහ කරමු. ඒකයි මම පටන් ගත්තේ. උන්වහන්සේ අද අපිට කරන්නේ මේ චතාරිකේ මේ කාලය පුරාවට මම කරගෙන ආපු දේවල් වලින් දැන් නැවතිලා ආපසු බලන්න.
මම මේ කාලය පුරාවට උන්වහන්සේට කොච්චර කීකරු වුණාද. අලු බදාදා දවසේදී මගෙන් මම පවරලා දෙන්නම් කියපු දේවල් උන්වහන්සේට අද වෙනකොට මම කොච්චර කීකරු කමකින් පවරාදීගෙන යනවද? මම සන්තෝෂයෙන් පවරාදීගෙන යනවද? මම සන්තෝෂයෙන් අතහැරගෙන යනවද? අන්නේ දේ අද දවසේදී ඔබ මෙනෙහි කරලා බලන්න. හෙට දවසෙත් අපි හම්බ වෙමු කල්වාරි ආදරය තුල. ජේසු පිහිටයි.